නමෝ බුද්ධාය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත සදහවත් පිංගතුනි ජීවිතේ ගත කරන අපි කොයි කවුරුත් සැපයට ආසාය අපි කැමති නැහැ දුක් විඳින්න හැම දිනෙකම පාහේ මේ ජීවිතේ නොඑක් දේ කරන්නේ සැපයක් උදෙසාමයි සැපය පතමින් මිනිස්සු කටයුතු කරනවා මිනිසුන්ගේ සැපේ පැතීමට ಜಾති බෙහෙද නැහැ ආගම් බෙහෙද නැහැ කුලමල බෙහෙද නැහැ අපි හැමෝගෙම ඇහුවොත් එහෙම ඔබ මේ හැම දෙයක්ම කරන්නේ ඔබේ රැකී ආරක්ෂා කරන්නේ ඔබ මෙහිම මහන්සි වෙන්නේ කැප වෙන්නේ කුමක් උදෙසාද හැමෝම කියනවා මගේ සැපේ උදෙසා මගේ සතුට උදෙසා මගේ සැනසුම උදෙසා මේ බණ පද වලට පාව පිංගුතුල්ලා සවන් දෙන්නේ සැපය සැනසුම සෝයක් කැමතියි සැපේ කැමති පිංගුතුල්ලාට අද මේ අහන්න ලැබෙන්නේ සැපේ ගැනමයි. අපගේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ජීවිතයක් තුළ උපදවාගත යුතුම සැප හතරක් ගැන දේශනා කළා. අද දවස ආරම්භ වෙනකොටම අපි අහන්නේ ඒ සැපයන් හතර ගැන. ඇති කරගන්න පිං හිතුවිල්ල. තමන්ගේ හදවත ඇතුලේ හොඳ අදහසක් ඇති කරගන්න. ස්වාමීන් වහන්සේ අපට සිහිපත් කරලා දෙන මේ සැප හතර මම නම් උපද්ද ගන්නවා. මං මගේ ජීවිතය ඇතුලේ මේ සැප හතර විඳින කෙනෙක් වෙනවා. බුදුරජාන් වහන්සේ විසින් වර්ණනා කරපු මේ සැපයන් මම උපදව ගන්නවා කියන අදහස පිංගුතුල ඇති කරගන්න. බුදු කෙනෙක් ලොවට පහළ වීම නිසා පිංගුතුනේ හැබෑවටම සැපේ ගැන අපිට දහම අසන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපට සමීප කරවූ බුදුරජාණන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මය අපට පැහැදිලිව කියා දුන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා සාදු සාදු සාදු. අද මේ උතුම් දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන පින්වත් පුලස්ති කොඩිකාර මහත්මයා සහ පින්වත් නිලුපුලි මෙන්ඩිස් මහත්මිය විසින් ධර්ම දානයේ ප්‍රධානතම අරමුණ අගෝස්තු මාසේ 21 වෙනි දිනට උපන්දිනයේ යෙදුණු පින්වත් නිලුපුලි මෙන්ඩිස් මහත්මියට මේ ධර්ම දානමේ පිනේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් සියලු සෙත යහපත ශාන්තිය වේවා දීර්ඝායුෂ සරසේවා ධර්මාවබෝධයේ පිණිස වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙනුයි ධර්ම දානය කරන්නේ. පින්වතුනි අපගේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සැපයන් හතර ගැන දේශනා කළේ අනාථපිණ්ඩික මහා සිටුවරයාට. අනේපිඩු සිටු කියලා කියන්නේ අපි කොයි කවුරුත් අහලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උපාසකවරු ගැන කතා කරනකොට අමතක කරන්න බැරි කෙනෙක්. ජේතවනාරාමයේ කියන මහා විහාරයේ පූජා කරපු මහා දානපතියා බුදුරජාණන් වහන්සේ හමු වෙලා පළමු දහම් පදේ ඇසීමෙන්ම සෝතාපන්න ඵලය සාක්ෂාත් කරපු මහා ප්‍රඥාවන්තයා බුදුරජාණන් වහන්සේට නිති දම් පූජා කරපු මහා ශ්‍රද්ධාවන්තයා ඒ අපේ අනාථපිණ්ඩික මහා සිටුතුමා දවසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණියා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත්නුවර දෙව්රම් මහා විහාරයේ. භාග්‍යතුන් වහන්සේ අනේපිඩු සිටුතුමාට කියනවා ග්‍රහපතිය ගිහි ජීවිතය ගත කරන කෙනෙක් විසින් කලින් කලට තමා තුළ උපදවාගෙන කලින් කලට සිහි කර කර ගොඩාක් සතුටට පත් වෙන්න ඕන සැපයට පත් වෙන්න ඕනේ සැනසුමට පත් වෙන්න ඕන සැප හතරක් තියෙනවා. ඒ සැප හතර ගිහි ජීවිතේ ගත කරන කෙනෙක් උපදව ගන්නත් ඕන. කලින් කලට සිහි කරන්නත් ඕන. මොනවාද ඒ සැප හතර? පළමුවෙන් අත්ති සුඛ. අත්ති සුඛ කියලා කියන්නේ ගිහි ජීවිතේ ගත කරන කෙනෙක් තමන් ධාර්මිකව ධනෙ උපයන්න ඕන. කාගේවත් ජීවිතයකට වෙහෙසක් දෙන්නේ නැතුව කාගේවත් දේ කඩා වඩා ගන්න නැතුව කාටවත් අතුරු ආන්තරාවක් කරන්නේ නැතුව
තමන් දැහැමින් උපයන්න ඕන. කිසි කෙනෙකුට වංචා කරන්නේ නැතුව ධාර්මිකව උපයන්න ඕන. තමන් සල්ලි හම්බ කරපු විදිහ ගැන තමන්ගේ හෘද සාක්ෂියෙන් චෝදනාවක් නොලැබෙන විදිහට තමන්ගේ ජීවිතේ ධන උපයන්න ඕන. දැහැමින් උපයපු ධනයෙන් තමන් හදාගන්නවා ගෙයක්. එයාට ඒ ගයේ දකින්නකොට මොකක්ද ඇති වෙන්නේ? සැපයක් ඇති වෙනවා. මම මේ ගේ හදාගත්තේ මගේ ධාර්මික ධනයෙන්. අන්න අත්ති සුඛ. එයා වාහනයක් ගන්නවා දැහැමින් හරි හම්බ කරගත්ත ධනෙ. එයාට ඒ වාහනේ දකින්නකොට ඒ වාහනේ පදවනකොට එයාට ඇති වෙනවා සැපයක්. මේ ඔක්කොම මන් ධාර්මික උපයගත්ත දේවල්. ආංගිකට කියනවා අත්ති සුඛ. තමන් ධාර්මිකව හරි හම්බ කරගත්ත දේවල් වලින් තමන්ගේ ජීවිතේ හැම දෙයක්ම ගොඩනගාගෙන ඉන්නවා නම් අන්න යාට තියෙන්නේ අත්ති සුඛයයි. අපි දුම කෙනෙක් වංචාවෙන් හම්බ කළා කියලා. අනිත් අයට ගින්දර දීලා හම්බ කළා කියලා. අනිත් අයට වෙහෙස දීලා හම්බ කරා කියලා. එයාට අත්ති සුඛ නැහැ. එයා නොඑක් දේ භුක්ති විඳි. නොයෙකුත් සැප සම්පත් එයා තමන්ගේ ජීවිතයට ලං කර ගනි. හැබැයි එයාගේ හෘද සාක්ෂිය මෙයාට කියනවා ඔබ මේවා කළේ අනික් මිනිසුන්ගෙන් හොරා කාලා. උඹ මේවා කළේ අනික් මිනිසුන්ට වංචා කරලා, අනික් මිනිසුන්ට ගිනි දීලා, අනික් මිනිසුන්ට වෙහෙස දීලා. එයාට අත්ති සුඛය නැත. එතකොට අත්ති සුඛය කියලා කියන්නේ මොකද්ද? ධාර්මිකව ධනෙ උපෙලා දැහැමින් උපේන ලද ධනෙයින් තමන් ළඟ තියෙන සම්පත්. තමන්ගේ භෝග සම්පත්, තමන්ගේ වස්තුව, තමන්ගේ ගෙවල් දොරවල්, තමන්ගේ ඉඩකඩම් මේ හැමදේම තමන් දැහැමින් හරි හම්බ කරගත්ත දේවල් වලින් නම් පවතින්නේ. අන්න යට තියෙනවා අත්ති සුඛය. ගිහි ජීවිතේ ගත කරන කෙනෙක් අත්ති සුඛය උපද්ද ගන්න ඕන. අත්ති සුඛය උපදවාගෙන කලින් කරට ඒ අත්ති සුඛය සිහි කර කර වාසය කරන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමන්ගේ ආජීවය හදාගන්න ඕනේ නේ. කොහොමද තමන්ගේ ආජීවය හදාගන්නේ? මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේතේ. මිත්‍යා ආජීවයේ වැරදි ජීවිකාව බැහැර කරලා තමන් යහපත් ජීවිකාවකින් යුක්තව ජීවිතය ගෙවනවා. අන්න එයාට තියෙන්නේ අත්ති සුඛයක්. අපිට එක අවස්ථාවක මුණ ගැහුණා විශ්‍රාම අරගත්ත වයෝවෘද්ධ හෙදියක්. ඒ හෙදිය ඒ වෙනකොට ලෙඩ ඇඳේ හිටි අපි පිරිත් සජ්ජායනා කරලා ආශිර්වාද කරන්න ගියපු වෙලාවේ අපිත් එක්ක කතා කළා. හරි ප්‍රීතියෙන් කතා කළා. කිව්වා ස්වාමීනි මට මගේ ජීවිතේ රස්සාව විදිහට ලැබුණේ හරි වටින රස්සාවක්. ස්වාමීනි මං රස්සාව කරනකොට මට තිබුණේම අනිත් අයට උදව් කරන්න. මං ස්වාමීනි ඊටාම පිරිසිදු හිතින් අන් අයට උදව් කළා. මම ස්වාමීනි කවදාවත් මගේ ළඟට එන ලෙඩෙකුට වෙහෙසක් දෙන්න උත්සාහ කළේ නැහැ. ඒ ලෙඩා කායිකව අසරණ වෙලා එන හින්දා මං එයාගේ හිත පෙලන්නේ නැහැ කියලා හිතුවා. පාලනය කරගන්න අමාරුම ලෙඩෙක්ට ඇරෙන්න ස්වාමීනි මං සැරවැර වෙලා නැහැ. මගේ අම්මා වගේ අය සමහරලාවට අපිට උපස්ථාන කරන්න ලැබෙනවා. එතකොට ස්වාමීනි මං හිතනවා මේ මගේම අම්මා කියලා. මගේ දරුවෝ වගේ අයට මට උපස්ථාන කරන්න ලැබෙනවා. එතකොට ස්වාමීනි මං හිතනවා මේ මගේම දරුවෙක් කියලා. මං ස්වාමීනි ඔහොමයි කටයුතු කළේ. කවදාවත් ස්වාමීනි මම මගේ සේවා කටයුත්තට වංචා කරලා නැහැ. පරක් වෙලා ගිහිල්ලා කලින් ආවා වගේ අස්සම් කරලා නැහැ. කලින් ඇවිල්ලා නිකන් පරක් වෙලා ආවා වගේ එහෙම අස්සම් කරලා නැහැ. මං මේවා මුකුත් කරලා නැහැ. මම ස්වාමීනි සේවා කටයුතු කරපු කාලේ මගේ රස්සාව අවංකව කළා. අවංකව කරපු රස්සාවකින් තමයි මම පඩි හම්බ කළේ. ස්වාමීනි මට හරි සතුටුයි. බලන්න. තමන්ගේ ජීවිතේ තමන් ගත කරන ආකාරය යම් දවසක සමන්ට සැනසුමක් ගේනවා. පිරිසිදුව ගත කළොත්. අපි තුමු කෙනෙක් ලෙඩ ඇඳට වැටෙනකොට එයාට තියෙන්නේ අනුන්ව තලා පෙලා ධනෙ හොයාගත් එකක් නම්, අනුන්ට වංචා කරලා ධනෙ හොයාගත් එකක් නම්, අනුන්ව වෙහෙසට පත් කරලා නම් එයා සල්ලි හම්බ කරේ.
එයාට ওই සතුට තියෙයිද? ඒ සතුට නැහැ. ඒ නිසා ඔන්න පළවෙනි සැපය අත්ථිසුඛ. ඒ අත්ථිසුඛේ උපදවාගෙන කලින් කලට ඒ සැපේ විඳින්මින් වාසය කරන්නට. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා භෝග සුඛ. භෝග සුඛ කියලා කියන්නේ තමන් ධාර්මිකව හරි හම්බ කරගත්ත ධනය අපතේ යන්නේ නැති වෙන විදිහට, විනාශ වෙන්නේ නැති වෙන විදිහට පරිභෝග කරලා ලබන සැපය. තමන් වෙහෙසිලා ධනය උපයනවා. උපේපු ධනය නිකරුණේ නාස්ති වෙන්න දෙන්නේ නැහැ. ඒ කිව්වේ ධනය සූදුවට වියදම් වෙන්න දෙන්නේ. ධනය බේබදුකමට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියට වියදම් වෙන්න දෙන්නේ. ධනය ස්ත්‍රී දුහෘත භාවයට, පුරුෂයොත් එක්ක මේ දුහෘත භාවයට ඒවට ධනය වියදම් වෙන්න දෙන්නේ. ධනය විනාශ වෙන ඒ හැමදේම වහලා දානවා. පාප මිත්‍රයන්ගේ ඇසුරින් වැඩකට නැති දේවල් වලට සල්ලි වියදම් වෙන්න දෙන්නේ. තමන් දහඩිය මහන්සියෙන් වෙහෙසිලා කැප වෙලා හරි හම්බ කරගත්ත ධනය එයා වටින දෙයක් වෙනුවෙන් විතරක් වියදම් කරනවා. අන්න ඒකට කියනවා භෝග සුඛ. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට භාග්‍යතුන් වහන්සේ අවවාද කළා තමන් උපයන ධනය මූලිකව කොටස් 4කට බෙදන්න කියලා. තමන්ගේ ආදායම එයා කොටස් 4කට බෙදනවා වියදම් කරද්දී. පළවෙනි කොටස තමාටත්, තමන්ගේ බිරිඳට, තමන්ගේ දරුවන්ට, ඊළඟට තමන්ගේ අම්මා තාත්තාට සලකන්න මෙන්න මේවට පළවෙනි කොටස වියදම් කරනවා. ඒ ධනයේ ඉතුරු කොටස තමන්ට උදව් උපකාර කරන, තමන්ට හයියට ඉන්න ඥාති සමූහයාට, මිත්‍රයන්ට එයාට උදව් උපදව් කරන්න යොදා ගන්නවා. තමන්ගේ සේවකකාරකාදීන්ට පවා සලකනවා ඒ සල්ලි වලින්. තුන්වෙනි කොටස ඩම්පින් කරන්න යොදවනවා. තමන් දන් දෙනවා, තමන්ට පුළු පුළුවන් විදිහට පින් කරනවා. ඒවාට ධනෙන් 4න් පංගුවක් වියදම් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඉතුරු කොටස මතු අනාගතයේ කරදරයක් විපතක් වුණොත් මේක මට ප්‍රයෝජනයි කියලා ඉතිරි කරනවා. බලන්න කොච්චර ලස්සන කළමනාකරණයක්ද කියලා. තමන් උපයන මුදල කොච්චරක් වුණත් පින්වතුනි, ඒ මුදල ඕන ওই විදිහට පරිහරණය කරනවා නම් ඒ මුදල් කවදාවත් අපතේ යන්නේ නැහැ. ඒ මුදල් නාස්ති වෙන්නේ. ඇතැම්ම ගොඩාක් හම්බ කරනවා. හම්බ කරලා මත්පැන් බොනවා. අර ඔක්කොම ටික වෙනසලා යනවා. ඇතැම්ම ගොඩාක් හම්බ කරනවා. හම්බ කරපු එක සල්ලාලකමට යොදවනවා. විනාශ වෙලා යනවා. ගොඩාක් හම්බ කරනවා. හම්බ කරන ටික සූදුවට යොදවනවා. විනාශ වෙලා යනවා. පාප මිත්‍රයොත් එක්ක එකතු වෙවි වැඩකට නැති දේවල් වලට තමන් හම්බ කරන ධනය වියදම් කරනවා. සල්ලි බලාගෙන ඉඳි වෙනසලා යනවා. ඒ බඳු කෙනාට භෝග සුඛ නැත. භෝග සුඛය කියලා කියන්නේ තමන් හරි හම්බ කරගත්ත ධනය කිසි අපතේ යාමකින් තොරව වියදම් වුණා කියලා යාට දැනෙන සතුට. ආන් මේ සැපයත් අපි උපද්ද ගන්න ඕන. දැන් මේ බණපදේ අහන පින්වතුන්ලා යන් ධනේ නාස්ති වෙන ඒවා කර කර ඉන්නවා නම් තමන් දක්ෂ වෙන්න ඕනේ ඒ ඔක්කොම ටික නවත්ත ගන්න නේ. නවත්තගෙන මුලින් මේ සැපේ උපද්ද ගන්න ඕන. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? ඒ සැපේ දිහා හැරි හැරි බල බලා සතුට වෙන්නයි. ඒ ජීවිතේ දෙවෙනි සැප. ඒකට කිව්වේ මොකද්ද? භෝග සුඛ. තුන්වෙනි සැපේ බුදුරජාන් වහන්සේ වදාලා අනන සුඛ. අනන කියලා කිව්වේ ණය නැතිකමේ සැප. තමන් ණය නැහැ කාටවත්. කිසිම ධනයකින් ණය නැහැ. කිසිම වස්තුවකින් ණය නැහැ. යොතුකමකින් ණය නැහැ. වගකීමකින් ණය නැහැ. ණය බරින් තොර කෙනාට සැපයක් තියෙනවා. ඒ නිසා ණයකාරයෙක් වෙන්න එපා. ණය බරවල් හදාගන්න එපා. තමන් හැම අයරකින්ම ණයෙන් නිදහස් වුණා නම් ඒ ණයෙන් නිදහස් වෙච්ච කෙනා ඉතා සැපසේ වාසය කරනවා. සාමාන්‍යයෙන් ඔබ හිතන්නේ ඔබ යම් යම් කටයුතු වලට ලෝන් එකක් අරගෙන ඒ ලෝන් එක ගෙවා ගන්නකම් ඔබට නැද්ද නිකන් ඔළුවේ සෑහෙන බරක්? තමන්ගේ අතට සල්ලි එනකොටම තමන්ට මතක් වෙන්නේ මොකද්ද? ණය.
ඒ ණය කියලා කියන්නේ සැපක්ද බරක්ද? බරක්. ණය නැත්තම් සැපයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආන්ගේ සැපයත් ගිහි ජීවිතය ගත කරන කෙනා හොඳ කල්පනාවෙන් උපද්දගත යුතුයි. උපද්දගත්ත සැපේ දිහා හැරි හැරි බල බල සතුටු විය යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්තිම සැපය. ඒකට කියනවා අනවජ්‍ය සුඛ. අනවජ්‍ය සුඛය කියලා කිව්වේ කුමක්ද? තමන් නිවැරදි කෙනෙක් කියන සැපය. තමන් කයින් වැරදි කරලා නැහැ. තමන් වචනයෙන් වැරදි කරලා නැහැ. තමන් හිතින් වැරදි කරලා නැහැ. මං වැරදි කරපු නැති කෙනෙක්. මගේ ජීවිතේ පිරිසිදුයි. මගේ ජීවිතේ සුන්දරයි. මගේ ජීවිතේ හරි ලස්සනයි කියලා තමන්ට පේනකොට තමන් ළඟ තියෙන සැපය මේකට තමයි කියන්නේ අනවජ්‍ය සුඛ. ඒ අනවජ්‍ය සුඛේ විඳින්න නම් ඉතින් තමන් හොඳට දමනය කරගන්න ඕනේ. දැන් අනිත් සැපයන් ගත්තොත් එහෙම ඒවත් යම් දමනයකින් තමයි යම් දක්ෂකමකින් තමයි කරන්න තියෙන්නේ. හැබැයි මේ අනවජ්‍ය සැපයත් එක්ක සලකනකොට ඒවා ටිකක් ලේසි. තමන් ධාර්මිකවම ධනෙ උපය ගන්නවා කියලා මිනිස්සෙක් යම් විදිහකට තීරණයකට ආවොත් එහෙම ඒ මිනිස්සයා සාමාන්‍ය මිනිස්සු අතරේ දක්ෂ මිනිස්සෙක්. ඇතැම් වූ කරන්නේ මේ රට ලෝකෙ මිනිස්සු දිහා බලාගෙන ඒ මිනිස්සු මුල් කරගෙන තමන්ගේ ජීවිතයට අදහස් ඇති කරගන්න එකනේ. අසවල් මිනිස්සුත් ධාර්මිකව නෙවෙයි නම් සල්ලි හොයන්නේ. අසවල් මිනිස්සුත් වංචාවෙන් නම් ධනෙ හොයන්නේ. මේ අපි විතරක් මොකටද මේ ධාර්මිකව සල්ලි හොයන්න දඟලන්නේ? ඒ මිනිස්සුන්ට එහෙම හොඳ නම් අපිට මොකෝ? එහෙමනේ ගොඩක් වෙලාවට කල්පනා කරන්නේ. ඇත්තට මේ බාහිර මිනිස්සුන්ගේ ජීවිතවල හරි ලස්සන දේවල් තියෙනවා. නමුත් ගොඩාක් වෙලාවට මිනිස්සු තමන්ගේ ජීවිතයට උපමාවට ගන්න, ආදර්ශයට ගන්න මිනිස්සු ගාව තියෙන ලස්සන දේවල් නෙමෙයි. අර වැඩකට නැති එකමනේ ගන්නෙ. එනිසා පින්වතුනි මිනිස්සු ළඟ තියෙන දුරුගුණ වටිනවා කියලා අල්ලගන්න එපා. තමන්ගේ යහපත නේද හදා ගන්න ඕනේ. ඒ නිසා ඔබ ධනෙ හම්බ කරනකොට ඔබට හිතුවිල්ලක් ඇති කරගන්න පුළුවන් නම් මං ධාර්මිකවම ධනෙ උපයනවා. මගේ ළඟ ගොඩාක් ධනෙ නැතත් හම්බ කරන ටික මං ධාර්මිකව හම්බ කරනවා. ඒක ගොඩක් දක්ෂකමකින් කරගන්න ඕන එකක්. ඒක කරගත්තොත් ඔබට ලැබෙනවා අත්ති සුඛය. හම්බ කරගත්ත සල්ලි වැඩකට නැති දේවල් වලට වියදම් නොකර ඵල ප්‍රයෝජනවත් දෙයකට විතරක් තමන් වියදම් කළොත් ඔබට තියෙනවා භෝග සුඛය. තමන් කාටවත් ණය නැත්තම් යුතුයකමකින් වගකීමකින්වත් ණය නැත්තම් යුතුයකම් වගකීම් වලින් ණය නැහැ කියලා කිව්වේ තමන්ව මෙලොවට ජනිත කරපු තමන්ට සෙනෙහස ලබා දීපු රැකවරණය ලබා දීපු ආදරණීය මෑණියන්ට ණය වෙන්න එපා. ඒ මව් වෙනුවෙන් කරන්න දේවල් තියෙනවා. මෙලොවිනුත් පරලොවිනුත් ඒ හැම දෙයක් කරන්න. තමන්ගේ ආදරණීය පියාණන් වෙනුවෙන් කෙරෙන්න දේවල් තියෙනවා. මෙලොවෙනිත් පරලොවෙනිත් ඒ සංග්‍රහ කරන්න. තමන්ගේ ආචාර්යවරුන්ට තමන්ට ශිල්ප කියා දීපු ගුරු මෑණිවරු පියවරුන්ට අපින් කෙරෙන්න ඕන යුතුයකම් වගකීම් තියෙනවා. මෙලොවෙනිත් පරලොවෙනිත් අන්න ඒවා අපි කරන්න ඕන. අපිට යමෙක් අතහිත දුන්නා නම් උදව් උපකාර කළා නම් අපේ ජීවිතයට හයියක් වුණා නම් ඒ සියලු දෙනාට අපෙන් වෙන්න ඕන යුතුයකම් වගකීම් තියෙනවා මෙලොව පරලොව දෙකෙන්ම. අපි යන්නේ හැමදේම මතක් කර කරන්න ඕන. එතකොට අපිට ලැබෙනවා අනන සුඛ. ණය නැතිකමේ සැප. ඔය සැප තුනටම වඩා හැබැයි අමාරුයි අනවජ්‍ය සුඛ. තමන් කායික ක්‍රියාව දිහා බලනකොට කායික ක්‍රියාවේ දොස් නැත්තම් මං සත්තු මරණ කෙනෙක් නෙමෙයි. මං සොරකම් කරන කෙනෙක් නෙවෙයි. මං සල්ලාලකම් කරන කෙනෙක් නෙවෙයි. ඊළඟට මම මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි කියලා තමන්ගේ කායික ක්‍රියාව ගැන තමන්ට තියෙනවා නම් හරි ලස්සන පිරිසුදු බවක්. එයාට තියෙනවා අනවජ්‍ය සුඛ. තමන් වචන කතා කරපු විදිහ සිහි කරනකොට තමන් ළඟ තියෙනවා නම් මෙන්න මේ වගේ කතා කරපු වචන මං කාටවත් බොරු කියලා නැහැ. මං කේලම් කියලා නැහැ. මං පරුස වචන කතා කරන්නේ නැහැ. ඊළඟට මම
වැඩකට නැති අර්ථයක් නැති කතාවලට එකතු වෙලා ඔහි දොඩෝ ඉන්නේ. තමන්ට එහෙම තියෙනවනේ. තමන්ගේ වචන හරි පිරිසිදුයි. මං කාටවත් මගේ කටින් ගුණවතුන්ට නින්දා අපහාස එහෙම මං කරලා නැහැ. තමන්ට එහෙම තමා ගැන හැඟීමක් තියෙනවා නම් එයා විඳින්නේ අනවජ්‍ය සුඛයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මනසත් ලස්සනට පිරිසිදු කරගෙන තියෙනවා නම් එයාට ලැබෙන අනවජ්‍ය සුඛ. තමන්ගේ හිත ඇතුලේ ලාමක ගණේ හිතුවිලි නැත්තම් අනුන්ගේ දේවල් වලට ලෝභ කරන අදහස්. ඊළඟට අනුන්ගේ දේවල් වලට ඊර්ෂ්‍යා කරන අදහස්. අනුන්ගේ පිරිහීම පතන අදහස්. අනින් මිනිස්සු විනාශ වේවා කියලා හිතන අදහස්. මේ වගේ නිකන් ලාමක ගණේ හිත ගොඩාක් තියෙනව නේද? ආන්ගේ හිතවිලි නැතුව තමන් ළඟ තියෙන්නේ අන්සතු දෙයට ලෝභ නොකරන අනුන්ගේ දියුණුව පතන හිතක් නෑ. අනේ මේ හැම දෙනා සුවපත් වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේම ජීවත් කෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, සැනසෙත්වා කියලා තියෙන්නේ මෙත් සිතන. අනේ මේ හැම දෙනා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා කියලා තියෙන්නේ කරුණා හිතන. අනිත් අයගේ දියුණුව දකිනකොට, සාර්ථකත්වය දකිනකොට ඒ අයට අතහිත දෙන්න නම් හිතෙන්නේ. ඒ අයට ආශිර්වාද කරන්න නම් හිතෙන්නේ. තමන්ගේ ළඟ තියෙනවා හරි ලස්සන හිතක්. ඒ ලස්සන හිත තමන්ටම පේනකොට තමට නැද්ද සැපය? සැපයි. යන්නේ එකට මොකද්ද කියන්නේ? අනවජ්‍ය සුඛ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ග්‍රහපතිය ඕන් ඔය සැප හතර ගිහියෙක් විසින් උපදවාගත යුතුයි. අත්ති සුඛය උපදවාගත යුතුයි. භෝග සුඛය උපදවාගත යුතුයි. අනන සුඛය උපදවාගත යුතුයි. අනවජ්‍ය සුඛය උපදවාගත යුතුයි. ඒ උපදවාගත් සැපයන් ගැන තමන් හැරි බලා තමන් තුළම සතුටක් ඇති කරගන්න ඕන. තමන් තමයි හැරිලා බලන්න ඕන. අනික් මිනිස්සුන්ගෙන් සමහරලාවට තමන්ට ගුණහන්ට ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඒ අයගේ ප්‍රශංසා ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඒක අපේ ජීවිතේට ගොඩාක් වැදගත් නේ. අපිට වැදගත් දේ තමයි තමන්ගේ දිහා හැරී බලනකොට තමන්ට තමා ළඟ මේ ලස්සන සැප හතර තියනවාද කියන එක පේන එකයි. තමන් එහෙම හැරිලා බලනකොට තමන්ට පේන්න ගන්නවා නම් මගේ ළඟ අත්ති සුඛේ තියෙනවා. මේ හැමදේම මම ධාර්මිකව හම්බ කරපුවා. මගේ ළඟ භෝග සුඛේ තියෙනවා. මං හම්බ කරපු 7-5ක මුදලක්. මං චූටි මුදලක්වත් නිස්කාරණේ වියදම් කරලා නැහැ. මම වටින දෙයකටම වියදම් කළා. මගේ ජීවිතේට අර්ථයක් සැලසෙන දෙයකටම මං වියදම් කළා. ඊළඟට මං කාටවත් කිසිම ආකාරයකින් ණය නැහැ. මගේ ළඟ තියෙනවා අනන සුඛ. ඊළඟට එයා දකිනවා මම මේ ජීවිතේ ගත කරන කාලේ මිනිස්සුෙකුට කරගන්න අමාරු විදිහට මම මගේ කය සුචරිතවත් කරගත්තා. මං මගේ වචනත් සුචරිතවත් කරගත්තා. මං මගේ හිතත් සුචරිතවත් කරගත්තා. මට තියෙනවා ලස්සන දමණය වෙච්ච කයක්. මට තියෙනවා ලස්සන දමණය වෙච්ච වචන. මට තියෙනවා ලස්සන දමණය වෙච්ච හිතක්. ඒකට කියනවා අනවජ්‍ය සුඛනේ. එයා දකිනවා මගේ ළඟ අනවජ්‍ය සුඛයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ග්‍රහපතිය නුවණැත්තෙක් මේ සැප හතර දිහා බලනකොට යාට තේරුම් යනවා මගේ ළඟ තියෙන සැපයන් අතර වටිනාම සැපය මේ සැප හතර අතරේ මට තියෙන වටිනාම සැපය අනවජ්‍ය සැපේනේ. ඒ අනවජ්‍ය සැපේ තරම් අත්ති සුඛේ වැඩකුත් නැහැ. භෝග සුඛේ වැඩකුත් නැහැ. අනන සුඛේ වැඩකුත් නැහැ. ගොඩක්ම වටින්නේ අනවජ්‍ය සුඛයයි. ඉතින් ඔය සැප හතර උපද්දගත්තු පිංගුතුනේ සැපේ කැමති කෙනා හැබෑම සැපයන් උපද්දගත්තා. ඒ නිසා ගිහි ජීවිතය ගත කරන ශ්‍රාවකයන්ටම බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වදාළ හරි ලස්සන අර්ථයක් මේක. හොඳට හිතී දරා ගන්න.
තමන් තුළම අදහසක් ඇති කරගන්න මම අත්ති සුඛය උපද්ද ගන්නවා. ඒ අත්ති සුඛය සිහි කර කර සතුටු වෙනවා. මම භෝග සුඛයත් ඇති කරගන්නවා. ඒ භෝග සුඛය සිහි කර කර මම සතුටු වෙනවා. මං අනන සුඛයත් ඇති කරගන්නවා. අනන සුඛය සිහි කර කර මං සතුටු වෙනවා. මං අනවජ්‍ය සුඛයත් ඇති කරගන්නවා. මං ඒ සුඛයත් සිහි කර කර සතුටු වෙනවා කියන හිත ඇති කරගන්න අපිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ හොඳට තෙරුවන් සරණේ පිහිටා ගුණධර්ම දියුණු කරගෙන සැප විඳින ජීවිත උපදවාගෙන ගෞතම ශාසනයේ පිහිට පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවි දානෝ සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු මේ සියලු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා. දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද අප හැම දිනාට දෙවියෝ නොඅඩුව සලසත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලුම පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරත්නයත් පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලා පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන් මේ සියලු පින් අනුමෝදන්ව ගෞතම සසුනේ ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිද්ධ කළේ අගෝස්තු මාසේ 21 වන දිනට උපන්දිනයේ යෙදුණු පින්වත් නිලුපුලි මෙන්ඩිස් මහත්මියට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන අරමුණ කරගෙනයි. ධර්ම දානමය පිනේ ආශිර්වාදය, බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය පින්වත් නිලුපුලි මෙන්ඩිස් මහත්මියට සැලසේවා. එතුමිය නිදුක් වේවා, නිරෝග වේවා, දීර්ඝායුෂ ලබත්වා. තමන්ගේ ජීවිතේ කායික සැපයෙන් මානසික සැපයෙන් යුක්තව සුවසේම ගත කරන්නට ලැබෙත්වා. ජීවිතයට සුවසේ පින් කරගන්නට ලැබෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුරේ ගුණ ධර්ම දියුණු කරගෙන ගෞතම සසුනේම ධර්මාවබෝධයෙන් සැනසෙන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් නන්ද කොඩිකාර පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. අනන්ත සසර පුරාවටම තමන්ගේ නමින් මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තු වෙන ඥාති සමූහයා පරලෝ වශයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතින් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දානය කරන පින්වතුන්ලා මූලිකව බලාපොරොත්තු වෙනවා ධර්ම දේශකයන් වහන්සේටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සියලු සෙත සැලසේවා කියන ප්‍රාර්ථනාව පින්වතුන්ලාගේ උතුම් ධර්ම දානමය පින අපි තාම සතුටින් අනුමෝදන් වෙනවා. අද දවසේ ධර්ම දානය සිද්ධ කරපු ඕස්ට්‍රේලියාවේ වෙසෙන පින්වත් පුලස්ති කොඩිකාර මහත්මයාටත් පින්වත් නිලුපුලි මෙන්ඩිස් මහත්මියටත් පවුලේ සුජීවත්ව සිටින සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුවය ලබත්වා, දීර්ඝායුෂ ලබත්වා. අද ධර්ම දාන කරපු පින්වතුන්ලාට තමන් මේ විදේශගතව ගෙවන ජීවිතේ කරදර බාධා වලින් තොරව සැනසෙල්ලීම ගත කරන්නට ලැබෙත්වා. පවුලේ සියලු දෙනා කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් වේවා, සාර්ථක වේවා. ජීවිතයට පෙනෙන නොපෙනෙන කරදර බාධාව යම්තාක් වෙද්ද සෑම සියලු දේ දුර වේවා. පින්වතුන්ලා හැම දිනාට අද ධර්ම දාන කරපු ඔබටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, නිරතුරුව දහම් ශ්‍රවණයේ යෙදෙන පින්වතුන්ලා හැම දිනාට මේ ගෞතම බුද්ධ ශාසනය තුල අපගේ බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරපු සුන්දර සැප හතර, අත්ති සුඛය, භෝග සුඛය, අනන සුඛය, අනවජ්‍ය සුඛය ඇති කරගෙන සැපයෙන් පිරුණු ජීවිත ගත කරමින් ගෞතම ශාසනයේ පිහිට පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.